ලියාගන්න මාතෘකාව අර්ථ දැක්වීම භාවිතයෙන් අනුලෝම සමානුපාත සම්බන්ධ ගැටලු විසඳීම අර්ථ දැක්වීම භාවිතයෙන් අනුලෝම සමානුපාත සම්බන්ධ ගැටලු විසඳීම ලියන්න අනුලෝමව සමානුපාතික රාශි දෙකකින් අනුලෝමව සමානුපාත රාශි දෙකකින් පළමු වන රාශියේ හොඳයි රිෆාගේ ඉල්ලීමක් ඉෂ්ට කරයද අනුලෝමව සමානුපාතික රාශි දෙකකින් පළමු වන රාශියේ ඕනෑම අගය දෙකක් අතර අනුපාතය අනෙක් රාශියේ ඊට අනුරූප අගය දෙකෙහි අනුපාතයට සමාන වේ. අවසානයේ චුට්ටක් කියන්නකෝ. ආයෙ මුලින් ඉඳන් කියන්න හොඳට බලා ගන්න. අනුලෝමව සමානුපාතික රාශි දෙකකින් පළමු වන රාශියේ ඕනෑම අගය දෙකක් අතර අනුපාතය අනෙක් රාශියේ ඊට අනුරූප අගය දෙකෙහි අනුපාතයට සමාන වන බව අනුපාතයට සමාන වේ. යටින් ලියන්න කිසියම් ද්‍රව්‍යයක A ප්‍රමාණයක මිල එම ද්‍රව්‍යයේම කිසියම් ද්‍රව්‍යයක A ප්‍රමාණයක මිල චුට්ටක් හදාගන්න පුතේ අය මේක චුට්ටක් වැරදුනා ඔබ බලා ගන්න අය කියනවා කිසියම් ද්‍රව්‍යයක A ප්‍රමාණයක මිල රුපියල් U ද කිසියම් ද්‍රව්‍යයක A ප්‍රමාණයක මිල U A ප්‍රමාණයක මිල රුපියල් U ද ඊළඟට එන්න ඕනේ එම ද්‍රව්‍යයේම B ප්‍රමාණයක මිල වීද ලෙස සැලකුවහොත් ඇඳගන්න මේක A ප්‍රමාණයක මිල U B ප්‍රමාණයක මිල V පුතේ බෝඩ් එක පේනව නේද දැන් හොඳට බෝඩ් එකේ අපහැදිලිකමක් තියෙනවද
නෑ සර්. හරි. දැන් අපිට මේකේ පුළුවන් පුතේ මෙන්න මෙහෙම ලියා ගන්න. මේ ප්‍රමාණය මේ මිල. එහෙනම් අපිට ලියන්න පුළුවන් A අනුපාත B සමානයි U අනුපාත V කියලා. A අනුපාත B සමානයි U අනුපාත V කියලා ලියා ගන්න වෙලාව තියෙනවා. ඒ නිසා බලා ගන්න. අය මේක ලියන්න පුළුවන් පුතේ A බෙදීම B සමානයි U බෙදීම V. A බෙදීම V සමානයි U බෙදීම V. සටහන් කරගන්න පුතේ. පුතේ අය ඔයාලා මේක මේ විදිහට ලියුවයි. මේකත් බලා ගන්න. මේකේ පල්ලෙහාක ගත්තොත් B බෙදීම A. මේක ගොඩක් කට්ටිය දන්නේ නැහැ. V බෙදීම U. ඒකත් හරි. මේ පල්ලෙහා තියෙන ප්‍රමාණය ඉහත තියෙන ප්‍රමාණයෙන් බෙදනවා. පල්ලෙහා තියෙන ප්‍රමාණයට යන මිල ඉහළ තියෙන ප්‍රමාණයෙන් බෙදනවා. ඒකත් හරි. ඒකත් සටහන් කරගන්න. A බෙදීම B සමානයි U බෙදීම V කියලා ගන්නත් පුළුවන්. B බෙදීම A සමානයි V බෙදීම U කියලා ගන්නත් පුළුවන්. හරිද? අපිට සටහන් කරගත්තාම ඕන දෙයක් කරන්න පුළුවන්. මෙන්න මේ ප්‍රකාශනය මම ගන්නවා. හොඳට බලන්න පුතේ. මේ ප්‍රකාශනය. මට මේක හරස් ගුණ කරන්න පුළුවන්. එහෙනම් මට ලියන්න පුළුවන් A ගුණ කිරීම V සමානයි B ගුණ කිරීම U. A ගුණ කිරීම V සමානයි B ගුණ කිරීම U. මේක ලියන්න පුළුවන් B ගුණ කිරීම U සමානයි A ගුණ කිරීම V. මේ බලන්න එකම එනවා. එකම එනවා. සටහන් කරගන්න ඒක. මට ඕනේ ඔයාලට අඩුපාඩුවක් නැතුව ගන්න. හරිද පුතේ? හරි නම් හරි කියන්න පුතේ. හරි සර්. හරි අපි යනවා ගානකට. ලියා ගන්න. අඹ ගෙඩි 5ක මිල රුපියල් 75ක් නම් අඹ ගෙඩි 5ක මිල රුපියල් 75ක් නම් අඹ ගෙඩි 8ක මිල සොයන්න. අඹ ගෙඩි 8ක මිල සොයන්න. හරි බලා ගන්න පුතේ. අපිට කියලා තියෙන්නේ අඹ ගෙඩි 5ක මිල රුපියල් 75යි.
පහක මිල 75යි. 8ක මිල තමයි හොයන්න කියලා තියෙන්නේ. 8ක මිල x 8ක මිල x අපිට මේක ලියන්න පුළුවන්. හොඳට බලාගන්න මේ කරන දේ මේ විදිහටම කරන්න. 5 අනුපාත 8 සමානයි 75 අනුපාත x 75 අනුපාත x. දැන් මට මේක ලියන්න පුළුවන් 5 බෙදීම 8 75 බෙදීම x. දැන් පුතේ හරස් ගුණ කරනවා. 5 ගුණ කිරීම x සමානයි 75 ගුණ කිරීම 8. x තනි කරන්න මම දෙපැත්තම 5න් බෙදනවා. x සමානයි 5 සරක් 1යි 5 සරක් 15යි. 15 සරක් 8 120යි. අපිට එනවා 120යි කියලා. එහෙනම් අඹගෙඩි 8ක මිල අපි යටින් ලියනවා අඹගෙඩි 8ක මිල 8ක මිල රුපියල් 120යි. දැන් තමයි හදාගන්න ඕනේ කියලා දෙනකොට හොඳට අහගෙන ඉන්න. හදන්න වෙලාව දුන්නාම හදාගන්න. ලියාගෙන ඉවරුනහම මට කියන්න. ඉවරයිද පුතේ? ඔව් සර් ඉවරයි. හරි. ලියාගන්න දෙවනි උදාහරණේ. දෙවනි උදාහරණේ. දෙවනි උදාහරණේ. ලියන්න රුපියල් 500ට ගත් භාණ්ඩයක් රුපියල් 500ට ගත් භාණ්ඩයක් රුපියල් 500ට ගත් භාණ්ඩයක් රුපියල් 500ට ගත් භාණ්ඩයක් 115ක් ලාභයක් ලැබෙනසේ 115ක ලාභයක් ලැබෙනසේ 115ක ලාභයක් ලැබෙනසේ විකිණිය යුතු මිල සොයන්න. විකිණිය යුතු මිල සොයන්න. විකිණිය යුතු මිල බලා ගන්න පුතේ. ගත් මිල රුපියල් ගත් මිල රුපියල් විකුණුම් මිල රුපියල්. පුතේ ගත්තේ 100ට නම් 115ක් ලාභ තියා ගන්නවා කියන්නේ 115ට විකුණන්න ඕන. ගත්තේ 100ට නම් 115ට විකුණන්න ඕන. ගත්තේ 500ට නම් විකුණන මිල දන්නේ නැහැ. ඔන්න ඔය විදිහට තමයි ගානට අවතීර්ණ වෙන්නේ. එහෙනම් ලියනවා 100 අනුපාත 500 සමානයි 115 අනුපාත x 100 බෙදීම 500 දන්නවා උනාට කමන්නේ බලාගෙන ඉන්න 115 බෙදීම x එතන සුළු කරගන්න පුළුවන් 100ට 100 එකයි 500ට 5යි හරස් ගුණ කරනවා එක් වරක් x 115ව 5ක්
100 පහක් 500යි 15 පහක් 75යි 575යි ඊළඟ අපිට එනවා විකිනිය යුතු මිල විකිනිය යුතු මිල රුපියල් 575ක් හදාගන්න පුතේ චමත් ඉන්නවද සර් මේ C එක අර උඩ ලිව්වනේ සර් මේ C එක ගත්ත එක 115ට විකුණනවා කියලා. ඔව් ඒක සර් කොහොමද ගන්නේ? 115ක් අපිට කියලා තියෙනවානේ 115ක් ලාභයක් කියලා රිෆා. ඔව් සර්. එතකොට මං ඔයාගෙන් හරිද ඔයා මෙහෙම හිතන්නකෝ. ඔයා ලීස් කිලෝ එකක් ගන්නවා රුපියල් 100ට. නුවරඑළිය ලීස් තියෙනවනේ. ඔව් සර්. ඔයා ඒ රුපියල් 100ට ගන්න ලීස් කිලෝ එක රුපියල් 15ක් ලාභ තියාගෙන විකුණනවා. හා. එතකොට ඔයා කීයටද විකුණන්නේ? 115ට එතකොට. ඒ තමයි ගත්තේ 100ට ගත් මිල විකුණු මිල 115යි. හා සර්. ඒතර 500ට ගත්තා නම් කියන්නේ කිලෝ 5ක් අරන් තියෙනවනේ ඔයා. 20 කිලෝ 5 වුණාදී ඔයා ගත්ත 500 එන්නත් ඕනේ රුපියල් 15 ගානේ 5ක් එන්නත් ඕනේ. හරි සර්. පැහැදිලි ලියාගන්න අභ්‍යාස පළවෙනි ගාන පහත දී ඇති එක් එක් සමානුපාතයේ පහත දී ඇති එක් එක් සමානුපාතයේ පහත දී ඇති එක් එක් සමානුපාතයේ හිස්තැනට ගැලපෙන අගය ලියා දක්වන්න හිස්තැනට ගැලපෙන අගය ලියා දක්වන්න හදන්න වෙලාව දෙනවා වලට මේ ගණන් ටික ලියාගෙන මට ටක් ගාලා ලියාගෙන ඉවරයි කියලා කියන්න. සර් ඔව්
කියන්න පුතේ කවුද කතා කරේ කවුද කවුද කතා කරේ කතා කරපු කෙනෙක් නැද්ද ලක්මාල් ලක්මාල් මේ මැසේජස් හදන්න ඩිරෙක්ට් මැසේජ් දාන්න පුළුවන් විදියට එවරිවන් දාන්න දෙන්න එපා ඩිරෙක්ට් මැසේජ් දාන්න පුළුවන් විදියට හදන්න එහෙන්න රිෆා හදන්නද සර් හදන්න පටන් ගන්නද සර් මං කිය ලියන්න ලියලා ඉවරලා මට කියන්න කියලා ඊට පස්සේ මම හරි කමන්නේ නැහැ මෙන්න මේ ටික හදන්නකෝ හදුවට පස්සේ මේ ටික සාකච්ඡා කරලා ඊළඟ ප්‍රශ්න දෙන්න කවුරු හරි ඇවිල්ලා සර් කියලා කිව්වා නම් එයා මට ඊළඟ ස්ටෙප් එක කියන්න කවුද මට කතා කරේ කියලා බය වෙන්න දෙයක් නැහැ නේ පිරුෂ මයික් එක ඔෆ් කරගන්න පුතේ ඔයාලා පොඩි දරුවෝ නෙමෙයි ඔයාලා 9 10 11 ඉන්න දරුවෝ ඒතකොට ඔයාලා චූටි බබාලා නෙමෙයිනේ ඔයාලට සාමාන්‍ය හැසිරෙන්න තේරෙනවා ඒ හින්දා හොඳට බුද්ධිමත්ව හැසිරෙන්න ඉවරයි නම් ඉවරයි කියලා කියන්න හොඳයි දුල්මි දුල්මි හැදුවා කියන අනිත් සෙරටම හදන්න පුළුවන් වෙන්න ඕනේ හැදුවා නම් හැදුවා කියලා මැසේජ් එක දාන්න පුතේ හරි ශෂිනී හරි නවෝදය හොඳයි අමායා රශ්මි හොඳයි ඉමාර හොඳයි දිනිති හොඳයි අසුනි හොඳයි කලනි හොඳයි ශයන් හොඳයි පුතේ නෙත්මි නිරෝෂනා හොඳයි හොඳයි චාරු සෙව්වන්දි හොඳයි හදලා ටක් ගාලා හරි කියලා මැසේජ් එක දාන්න. එතකොට මෙතන මැසේජ් එක වැටෙනවද නැත්නම් ඔයාලා හදලා නැහනේ. එතකොට පාඩම තේරිලා නැහැ. හරි කසුන් හරි නදුන් හරි ලක්ෂිත දාන්න සේරම දාන්න හරි ඉමේෂ් ඔෂධි හරි හරි කේශර ශරණි හරි කමල්ක හරි ප්‍රමෝද්‍ය හරි
හරි සෙට් මේ හදනකොට බලා ගන්න පුතේ සඳුනි හරි හරි චමිදු සේරම මෙසේජ් කරන්න හරි දිලිනි හරිද බලන්න හදනකොට උත්තර ටික හරි ප්‍රේමදිත හරි භාග්‍යා මට සේරම හදන්න ඕනේ ළමයි ආශ්චර්ය ඔයා දැම්මේ නැණි මෙසේජ් එක නේද ආශ්චර්ය හැදුවේ නෑනේ හදලා මට මෙසේජ් එක දාන්න හරි කියලා සේරම වැඩ කරන්න එක වගේ අන්තිම ළමයි සේරම එක වගේ වැඩ කරලා තියෙනවා නා උපේක්ෂා දැන් මම කියන්න ගියා විතරයි හරි දැන් බලා ගන්න මේක හදන ඩේසි ක්‍රමයක් තියෙනවා මේ බලන්න දෙවරක් 4 තමයි 8 උනේ දෙවරක් 4 තමයි 8 උනේ එහෙනම් දෙවරක් 4 8 වෙද්දී හරිද දෙවරක් 4 8 වෙද්දී එහෙනම් 5 වරක් 4 20 වෙන්න ඕනේ 5 වරක් 4 20 වෙන්න ඕනේ 4 වරක් 5 20යි නම් 3 වරක් 5 15යි උත්තරේ දෙන්න 15 5 වරක් 8 40යි 3 වරක් 8 24යි ඒකයි මම ගන්න චක්කරේ එහෙම පාඩම් කරගන්න කියලා තියෙන්නේ එක් වරක් 8 8යි එහෙනම් 4 වරක් 8 32යි 8 වරක් 3 24යි එහෙනම් 5 වරක් 3 15යි 6 වරක් 5 30යි 7 වරක් 5 35යි ඔන්න ඔය විදිහට උත්තර එනවා හරිනම් හරි දාගන්න වැරදි නම් වැරදි දාගෙන හරි එක ලියා ගන්න ලියාගෙන ඉවර වෙලා මට කියන්න ලියාගෙන ඉවරයි කියලා ඉවරද පුතේ ඉවරද හරි 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 මම ඊළඟට යනවා ලියාගන්න ප්‍රශ්නේ පහත සඳහන් එක් ගැටලුව පහත සඳහන් එක් ගැටලුව ලියාගන්න මේ ප්‍රශ්නේ පහත සඳහන් එක් ගැටලුව ඉවරයි කියලා දාන්න ඕනේ නැහැ එක්කෙනෙක් දාපුවම ඇති ඊට පස්සේ මම ඊළඟ එක දෙන්නම්
පහත සඳහන් එක් ගැටලුව මුලින් ඊ සටහනක් ඇඳ මුලින් ඊ සටහනක් ඇඳ මුලින් ඊ සටහනක් ඇඳ ඉන්පසු වීජීය සමීකරණයක් ලියා ඉන්පසු වීජීය සමීකරණයක් ලියා සමානුපාත භාවිතයෙන් විසඳන්න ප්‍රශ්නය කියන නැවත වතාවක් පහත සඳහන් එක් ගැටලුව මුලින් ඉහි සටහනක් ඇඳ ඉන්පසුව වීජීය සමීකරණයක් ලියා සමානුපාත භාවිතයෙන් විසඳන්න පළවෙනි එක සිම්පල් A කියලා දාගන්න සහල් කිලෝග්‍රෑම් 10ක මිල රුපියල් 850ක් නම් සහල් කිලෝග්‍රෑම් 7ක මිල සොයන්න සහල් කිලෝග්‍රෑම් 10ක මිල රුපියල් 850ක් නම් සහල් කිලෝග්‍රෑම් 7ක මිල සොයන්න සහල් කිලෝග්‍රෑම් 7ක මිල සොයන්න B ප්‍රශ්නේ ලෝහ වර්ගයක ඝන සෙන්ටිමීටර් 9ක ස්කන්ධය ලෝහ වර්ගයක ඝන සෙන්ටිමීටර් 9ක ස්කන්ධය ග්‍රෑම් 108ක් නම් එම ලෝහ වර්ගයේ ඝන සෙන්ටිමීටර් 12ක ස්කන්ධය සොයන්න එම ලෝහ වර්ගයේ ඝන සෙන්ටිමීටර් 12ක ස්කන්ධය සොයන්න C ඊළඟ ප්‍රශ්නේ C ඒකාකාර වේගයෙන් ගමන් කරන යතුරු පැදිකරුවෙකු පැය 4කදී ගමන් කරන දුර කිලෝමීටර 240ක් නම් පැය 3කදී ගමන් කරන දුර සොයන්න D භාණ්ඩයක් විකිණීමේදී භාණ්ඩයක් විකිණීමේදී 100ට 3ක වට්ටමක් දෙනු ලබන භාණ්ඩයක් විකිණීමේදී 100ට 3ක වට්ටමක් දෙනු ලබන වෙළඳ සලකින්
රුපියල් 800ක් වටිනා භාණ්ඩයක් රුපියල් 800ක් වටිනා භාණ්ඩයක් මිලදී ගැනීමට අවශ්‍ය මුදල සොයන්න මිලදී ගැනීමට අවශ්‍ය මුදල සොයන්න ඊ ප්‍රශ්නේ භාණ්ඩයක් විකිණීමේදී 112ක කොමිස් මුදලක් දෙනු ලැබේ නම් 112ක කොමිස් මුදලක් දෙනු ලැබේ නම් රුපියල් 15000ක් වටිනා භාණ්ඩයක් සඳහා රුපියල් 15000ක් වටිනා භාණ්ඩයක් සඳහා ලැබෙන කොමිස් මුදල කොපමණද ලැබෙන කොමිස් මුදල කොපමණද ලැබෙන කොමිස් මුදල කොපමණද if ඊළඟ ප්‍රශ්නේ පැන්සල් 4ක මිල රුපියල් 48ක් නම් පැන්සල් 4ක මිල රුපියල් 48ක් නම් රුපියල් 132කට ගත හැකි රුපියල් 132කට ගත හැකි පැන්සල් ගණන සොයන්න පැන්සල් ගණන සොයන්න G බෝතල් 12ක මිල රුපියල් 4800ක් නම් බෝතල් 12ක මිල රුපියල් 4800ක් නම් රුපියල් 6000කට ගත හැකි බෝතල් ගණන රුපියල් 6000කට ගත හැකි බෝතල් ගණන සොයන්න හරි හදන්න සර් F ගාන කියන්න පුළුවන්ද? පුළුවන් පැන්සල් 4ක මිල රුපියල් 48ක් නම් රුපියල් 132කට ගත හැකි පැන්සල් ගණන සොයන්න. කවුද මේ ප්‍රශ්නේ අහුවේ? සර් මං කිව්වට කොල්ලෝ මට කලාස් හරි හදන්න හරි මේ එක එක ගාන අහනවා අයත් මුලින් ඉඳන් ගණන් ටික කියන්නම් බලා ගන්න වැරදුන තැනක් තිබ්බොත් ලියා ගන්න පහත සඳහන් එක් එක් ගැටලුව මුලින් ඊ සටහනක් ඇඳ ඉන්පසු වීජීය සමීකරණයක් ලියා සමානුපාත භාවිතයෙන් විසඳන්න පළවෙනි ප්‍රශ්නේ සහල් කිලෝග්‍රෑම් 10ක මිල රුපියල් 850ක් නම් සහල් කිලෝග්‍රෑම් 7ක මිල සොයන්න B ලෝහ වර්ගයක ඝන සෙන්ටිමීටර් 9ක ස්කන්ධය ග්‍රෑම් 108ක් නම් එම ලෝහ වර්ගයේ ඝන සෙන්ටිමීටර් 12ක ස්කන්ධය සොයන්න C
ඒකාකාර වේගයෙන් ගමන් කරන යතුරු පැදි කරුවෙකු පැය 4කදී ගමන් කරන දුර කිලෝමීටර් 240ක් නම් පැය 3කදී ගමන් කරන දුර සොයන්න. භාණ්ඩයක් විකිණීමේදී 3%ක වට්ටමක් දෙනු ලබන වෙළඳසැලකින් රුපියල් 800ක් වටිනා භාණ්ඩයක් මිලදී ගැනීමට අවශ්‍ය මුදල සොයන්න. භාණ්ඩයක් විකිණීමේදී 12%ක කොමිස් මුදලක් දෙනු ලැබේ නම් රුපියල් 15000ක් වටිනා භාණ්ඩයක් සඳහා ලැබෙන කොමිස් මුදල කොපමණද? පැන්සල් 4ක මිල රුපියල් 48ක් නම් රුපියල් 132කට ගත හැකි පැන්සල් ගණන සොයන්න. බෝතල් 12ක මිල රුපියල් 4800ක් නම් රුපියල් 6000කට ගත හැකි බෝතල් ගණන සොයන්න. පුතේ එකපාරක් කියද්දි හොඳට අහගෙන ඉඳලා ඊට පස්සේ හරියට ලියාගෙන ප්‍රශ්න වලට උත්තර ලියන්න. මේ දවස්වල ගොඩාක් අමාරුවෙන් උගන්වන්නේ. මේ චුට්ටක් එක මතක තියාගන්න. ඔයාලා දෙමාපිය රැස්වීම ඉරිදා තේමි අපි දෙමාපිය රැස්වීම ඉරිදා කීයටද දැම්මේ? තේමිය නැද්ද? අටටනේ 8ටද 8:00ට තේමිය නෑනේ ගිහිල්ලානේ. අටටද 8:00ට දැම්මේ 8ටනේ. ඉරිදා 8ට දෙමාපිය රැස්වීම තියෙනවා. හදන්න මේ ගණන් ටික. ඔයාලා දැන් කෝඩ් එහෙම නෑනේ. කෝඩ් දාගන්න නෑනේ. ඔයාලට හෙට ඉඳන් මේ උගන්වන වීඩියෝ බලන්න අනිවාර්යයෙන්ම මට කෝල් එකක් දෙන්න වෙනවා. එතකොට මම තමයි වීඩියෝ එක එවන්නේ. එතකොට පන්තියේ කට්ටෙන්ට හේතුව නිදහසට කාරණා තියෙන්න ඕනේ. නැත්නම් වීඩියෝ එක බලන්න බෑ. හරි. හෙට ඉඳන් සේරම අයින් කරන. හෙට ඉඳන් උගන්වන්නේ අලුතෙන් උගන්වන්නේවත් YouTube දාන්නේ නැහැ. YouTube දාන්නේ සෙමිනාර් විතරයි. අය පුතේ සෙමිනාර් එකේ අපි ඊළඟ දවසේ කරන්නේ හරිද සමීකරණ ඉතුරු කොටස. සමීකරණ ඉතුරු කොටස. සමීකරණ කියන්නේ රචනාමය සමීකරණ ගණන් ටික තමයි අපි හදන්නේ.
එතකොට මගේ පන්තියේ යන ළමයින්ට මම මේ ටික PDF එකක් හදලා එවනවා. හරිද? ඒ කරන අදාළ ගණන් ටික PDF එකක් හදලා එවනවා. ඒක ඔයාලා අන්සතු කරන්න එපා. හරිද? ඒක පන්තියේ යන ළමයින්ට කල් තියා දෙනවා මම කරන්නේ මෙන්න මේ ගණන් ටික කියලා කරන්න පැය කාලයකට විතර ඉස්සරින් PDF එක එවනවා. හරි? එයාලා ඊට පස්සේ ඒකට එහෙමම ලෑස්ති වෙන්න අනික් කට්ටිය ඇවිල්ලා YouTube එක හරහා කරගනි. Zoom හරහා සම්බන්ධ කරගන්නේ පන්තියේ ළමයි විතරයි. මොකද මේ වෙන දේවලුත් එක්ක මේ හරි අමානුෂීය ලෙස මිනිස්සු හැසිරෙන්නේ ළමයි. කියන්නේ කොච්චර හොදක් කරන්න ගියත් මේ සමාජයේ ඉන්නවා එපාම කරපු පිරිසක්. කෝල් එනවා සෑහෙන්න. මේ වැඩ අතරතුර සෑහෙන කෝල් ප්‍රමාණයක් එනවා. මේ Facebook ඇඩ් දාන හින්දා ඒ හරියට නිකන් අපි සාහසිකයෝ වගේ. ඔයාලට මෙච්චරක් වැඩ කරන එක දකින්නේ නිකන් සාහසිකකමක් වගේ. මේ ලෝකෙ මේ මීට වඩා දේවල් වෙනවා. ඒක නිසා මේ පන්තියේ උගන්වන වීඩියෝ අය ඔයාලටත් පන්තිය කට් වුණොත් බලන්න වෙන්නේ නැහැ. ඒකින්ද අනිවාර්යෙන් පන්තියට සහභාගී විය යුතුයි. සාධාරණ හේතුවක් නම් මට කෝල් එකක් දෙන්න. මං සාධාරණද නැද්ද කියලා බලනවා. අපි ඊරිදා කතා කරමුකෝ දෙමව්පිය රැස්වීමේදී. එහෙම කතා කරලා බලලා තීරණයකට එනවා. පන්තියේ ළමයෙක් සම්බන්ධ වෙන්න ඕන නම් එයාට මං උගන්වන්නේ කොහොමද කියලා දැනගන්න ඕන නම් එයාට බ්‍රහස්පතින්දා 11 ඉඳන් 11 12 1 2 වෙනකන් සම්මන්ත්‍රණය තියෙනවා. ඒ සම්මන්ත්‍රණයට සම්බන්ධ වෙලා මං කොහොමද කියලා දැනගෙන පන්තියට සම්බන්ධ වෙනවා නම් ඊට පස්සේ සම්බන්ධ වෙන්න පුළුවන්. ඊට අමතරව වෙන වරප්‍රසාද නැහැ. සෙමිනාර් එකට හිටපු නැති එක දරුවෙක් මට සෙමිනාර් එකේ සම්පූර්ණ වීඩියෝ එක බලලා ඒ නෝට් එක ලියලා අභ්‍යාස කරලා එවලා තියෙනවා. මං කියන්නේ අනිත් කට්ටිය ඉන්න ඇති සෙමිනාර් එකට නේ. හරි ඉවර නම් ගණන් ටිකේ උත්තර දාන්න. හරියට නිවැරදි ක්‍රමවේදයක් ඇතුව හදන්න.
තේමිය තේමිය මොකද නැතුව හිටියේ ඈ තේමිය ප්‍රමෝද්‍ය වලත්තවේ නේද ප්‍රමෝද්‍ය ඔව් සර්. ඕසදී කුලියා පිටියේ නිසාන්දි අපේ ඉස්කෝලේ නිම්සර නිරෝෂනා නවෝදයා මිහිරංග මාලිෂා කලංකුට්ටිය නේද නෑ සර් කටියාවේ. කටියාවනේ හා එප්පාවල. එප්පාවල කටියාවේ හරි පුතේ ඉස්කෝලේ කොහෙද මාලිෂා සිද්ධාර්ථේ. රයිට් ලක්ෂිත කේසර කේසර කිව්වේ කවුද පුතේ සර් මේ තාත්තා බණ්ඩාර. බණ්ඩාරේ හරි අවසරා කුලියා පිටියේ අවසරා ඔයා කුලියා පිටියේ සෙන්ටරල් නේද ඔව් සර්. ඕනේ ඉතින් මන්නේ අනාවැකිය කිව්වේ නේද අවසරා කසුන් ස්වර්ණ නේද කසුන් ස්වර්ණ මීගලෑව සෙන්ටරල්ද මීගලෑව හරි කලාස් දන්නවා කලණි දන්නවා ඉමාර දන්නවා හිරුෂ ඉස්කෝලේ කොහෙද පුතේ හිරුෂ විහංග හොඳයි දුල්මි ආ දැන් වැඩ කරනවා දුල්මිනේ හොඳයි දුල්මි ඉස්කෝලේ කොහෙද ගියේ ඉස්සර යටියන්තට නෑ යටියන්තට ගම යටියන්තටනේ යටියන්තොටනේ ඒ පැත්ත ලස්සන නැති නේද යටියන්තොට පැත්ත නුවර නේද නෑ කිතුගල පැත්තට එන්න දියැලියම තියෙන ඒ පැත්තේ අපි එනවා දුලක්ෂ මීගලෑවේ චතුනි ඇහැටු ඇවේ චාරු අපේ ඉස්කෝලේ චමිදු හරි චමිදු මතකයි භාග්‍ය අපේ ඉස්කෝලේ ආශ්වරී අනුරාධපුර අමාය අනුරාධපුර සිහාන් චමදිත නුවර සෙව්වන් දිය හැටු ඇව සෙත්මි කඳාන කොහෙද ඉස්කෝලේ සාන්ත ජෝන්ද බැප්ටිස්ට්. එතකොට සෙත්මි බෞද්ධද කැතලික්ද බෞද්ධ සර්. පුතේ ශරණි ඉස්කෝලේ මොකද්ද මණ්ඩාල මහාවිද්‍යාලය සර්. ගම්පහ බණ්ඩාරනායකද ශරණි මණ්ඩාල මහාවිද්‍යාලය සර්. මණ්ඩාර නිරෝෂනා මීගලෑව
චමත්ක චමත්ක ඇවිල්ලා ගියා. රිෆාත් නුවරඑළිය මොකද්ද ඉස්කෝලේ? जेमिस पीरिस विद्यालय नो जेमिस पीरिस विद्यालय नानो හරි මට ඔයා විදුහල්පතිතුමාගේ නම්බර එක එව්වේ නැහැ. सर අමතුණා සර් දැන් යවන්න සපෝටි දැන් ක්ලාස් එක ක්ලාස් එක ඉවර වෙලා හරි හරි. හරි දිලිනි හරි. හොඳයි ප්‍රොෆෙසර් හදලා තියෙනවා. ආශ්වරි හරි. චමිඳු හරි. නවෝදය හරි. දුල්මි හරි. අනික කටි ඉක්මන් කරන්න. හරි කලාස්. ශරණි හරි. අක්ෂිත හරි. හරි කලනි. හදන්න පුතේ හදලා හරි කියලා මැසේජ් එක දාන්න ඊට පස්සේ මම සාකච්ඡා කරනවා. විපාක හරි බලමු අපි උත්තර ටික. අන්න එහෙම වැඩ කරන්න ළමයි සේරම. හොඳයි හිරෝෂිමා හොඳයි සෙව්වන්දි. හොඳයි චමල්ක. බේක්ෂා හොඳයි. හොඳයි අමාය. හොඳයි නදුන්. නදුන් දහම් නෑ අදනේ. ඔව් සර්. එන්න හොරා නේද වැඩ කරන්න. ඒකට මොකද උත්තරයක් දුන්නේ නැහැ දැන් අම්මෝ යාළුවානේ නේද? යාළුවා කියන්නේ කවුද? අයියාද මල්ලිද මොකද්ද නෑකම වෙන්නේ මේ? මල්ලි සර්. මල්ලිනේ. මල්ලිට වචනයක්වත් කියනකට කැමති නෑනේ. දෙන්න ඉතින් එකටමනේ. හරි පුතේ මම සාකච්ඡා කරනවා බලා ගන්න. හොඳයි කලන්න. ඔන්න පළවෙනි ප්‍රශ්නේ කියනවා පුතේ සහල් කිලෝග්‍රෑම් 10ක මිල රුපියල් 850යි. එතකොට අපි ගන්නවා සහල් ප්‍රමාණය මිල
රුපියල්. සහල් කිලෝ 10ක් 850යි. 10ක් 850යි. හොඳට බලා ගන්න මේ ගාන හදන වෙලාවේ හොඳට ස්ක්‍රීන් එක දිහා බලාගෙන ඉන්න. වෙන වැඩ කරන්න එපා. කිලෝග්‍රෑම් 7ක මිල. 7ක මිල අපි දන්නේ නැහැ. 10ක් 850යි 7ක් x. මම පහසුවට මෙහෙම ලියා ගන්නවා. 7 අනුපාත 10 යට ඉඳන් උඩට x අනුපාත 850. දැන් මට ලියන්න පුළුවන් 7 බෙදීම 10 x බෙදීම 850. කොහොම ලිව්වත් එකයි ඈ. හරස් ගුණ කරනවා. 7 ගුණ කිරීම 850 සමානයි 10යි x. දෙපැත්තම 10න් බෙදෙනවා. x සමානයි බිඳුවට බිඳුව 850 7ක්. 4ක් 35න් 5 දැම්ම 3ක් ඉදිරි. 8 වරක් 7 56යි 56යි 3යි 59යි. 595යි. 595යි. දෙවනි ගාන ලෝහ වර්ගයක ඝන සෙන්ටිමීටරක ඝන සෙන්ටිමීටර 9ක ස්කන්ධය ග්‍රෑම් 108යි. ලෝහ වර්ගයේ ඝන සෙන්ටිමීටර 9ක ස්කන්ධය ග්‍රෑම් 108යි. එහෙනම් ග්‍රෑම් ඝන සෙන්ටිමීටර 9ක ස්කන්ධය 108යි. ග්‍රෑම් 108යි. ඝන සෙන්ටිමීටර 12ක ස්කන්ධය දන්නේ නැහැ. එහෙනම් මම ලියනවා 12 බෙදීම 9 සමානයි. එහෙම ලියාගමු. 12 අනුපාත 9 නැත්නම් වලට පැටලෙයි. x අනුපාත 108. 12 බෙදීම 9 සමානයි x බෙදීම 108. හරස් ගුණ කරනවා x සමානයි 12 ගුණ කිරීම 108 බෙදීම 9. x සමානයි 9 වරක් 1යි 9 වරක් 12යි. 12 සර 9 108 12 සර 12 144. එහෙනම් x සමානයි ග්‍රෑම් 144යි කියලා එනවා. ග්‍රෑම් 144යි කියලා උත්තරේ එනවා. තුන්වෙනි ගාන C ගාන ඒකාකාර වේගයෙන් ගමන් කරන යතුරු පදිකරුවෙකු පැය 4කදී ගමන් කරන දුර කිලෝමීටර් 240යි. පැය දුර පැය 4කට කිලෝමීටර් 240යි. පැය 3කට දන්නේ නැහැ. 3 අනුපාත 4 සමානයි x අනුපාත 240. 3 බෙදීම 4 සමානයි x බෙදීම 240. හරස් ගුණ කරනවා. 3 ගුණ කිරීම 240 බෙදීම 4 සමානයි x. 4 වරක් 1යි 4 වරක් 60යි. 6 වරක් 3 18යි. 180යි කිලෝමීටර්. නම් පැය 3කට යනවා කිලෝමීටර් 180ක්.
ඊළඟ ගාන භාණ්ඩයක් විකිණීමේදී 3%ක වට්ටමක් දෙනු ලැබේ. එහෙනම් 100ට තියෙන භාණ්ඩය විකුණන්නේ පුතේ 97ට 100ට 3ක වට්ටමක්. අඩු වෙන්න එපා. එහෙනම් 800 තියෙන භාණ්ඩය අපිට කීයටද ගන්න පුළුවන් කියලා අහනවා. 100ට තියෙන භාණ්ඩය 97ට ගන්න පුළුවන් නම් 800ට තියෙන භාණ්ඩේ කීයටද ගන්න පුළුවන්? 800 අනුපාත 100 සමානයි x අනුපාත 97. 800 බෙදීම 100 සමානයි x බෙදීම 97. හරස් ගුණ කරනවා. 800 ගුණ කිරීම 97 බෙදීම 100 සමානයි x. බිංදු දෙකට බිංදු දෙක සුළු වෙනවා. 8 වරක් 7 56න් 6 දැම්ම 5ක් ඉතිරි. 9 වරක් 8 72යි 5යි 77යි. එහෙනම් 776ට ගන්න පුළුවන්. 800ක් වෙන එක 776ට ගන්න පුළුවන්. ඊළඟ ගාන භාණ්ඩයක් විකිණීමේදී 112ක කොමිස් මුදලක් දෙනු ලැබේ නම් පුතේ කොමිස් මුදලක් දෙනවා. එහෙනම් 100ට තියෙන භාණ්ඩය අපිට කොමිස් දුන්නාම අපිට අතට ඉතිරි වෙන්නේ 88යි. 112ක කොමිස් එකක් දෙනවා. අතට එන්නේ 88යි. රුපියල් 15000ක් වටිනා භාණ්ඩයක් සඳහා ලැබෙන කොමිස් මුදල අහන්න. කොමිස් මුදල 100ට තියෙන එකක කොමිස් මුදල 12ක් දෙනවා. රයිට් මෙහෙම ගාන හදමුකෝ. 15000ට තියෙන එක මේක එකපාර ගාන හදන්න පුළුවන්. හරිද? 15000ට තියෙන එකට කොච්චරක් අපි ගෙවනවද කියලා බලමු. දැන් 100 අනුපාත 15000 සමානයි 88 අනුපාත x. 100 බෙදීම 15000 සමානයි 88 බෙදීම x. හරස් ගුණ කරනවා 100යි x සමානයි 88 ගුණ කිරීම 15000 බෙදීම දෙපැත්තම 100 x සමානයි බිංදු දෙකට බිංදු දෙක සුළු වෙනවා. බිංදුව අගට දැම්මා. 15 වරක් 8 15 වරක් 5 75යි 6 90යි 90යි 30යි 120යි. 15 වරක් 8 120 බිංදුව දැම්මා 12ක් ඉදිරි. 15 වරක් 8 120යි 12යි 132යි. උදේ අපි විකුණන මිල 13200යි. අපෙන් අහන්නේ 15000ක් වටිනා භාණ්ඩ සඳහා ලැබෙන කොමිස් මුදල. එහෙනම් අපි කරන්න ඕනේ 15000න් 13200ක් අඩු කරනවා. 10න් 2ක් 8යි. 4න් 3ක් 1යි. 1800යි කොමිස් මුදල. ඉස්සෙල්ලා ගන්න ආවේ අවශ්‍ය මුදල. දැන් අහන්නේ කොමිස් මුදල.
හරි ඊළඟ ගාන පැන්සල් 4ක මිල රුපියල් 48යි. පැන්සල් 4ක මිල පුතේ රුපියල් 48යි. අපෙන් අහනවා රුපියල් 132කට පැන්සල් කීයක් ගන්න පුළුවන්ද? 4 අනුපාත 1 සමානයි 48 අනුපාත 132. 4 බෙදීම x සමානයි 48 බෙදීම 132. හරස් ගුණ කරනවා 4 වරක් 132 සමානයි x ගුණ කිරීම 48. දෙපැත්තම පුතේ 48න් බෙදෙනවා x සමානයි 4 වරක් 1යි 4 වරක් 12යි 12 වරක් 10යි 120යි 12 වරක් 11යි 132. එහෙනම් අපිට එනවා පැන්සල් ගණන 11යි. පැන්සල් ගණන 11යි. පැන්සල් ගණන 11යි. හරි. බෝතල් 12ක මිල රුපියල් 4800යි. එතකොට ළමයට හිතන මොනවද මේ බෝතල්? මොකද අද මෙච්චර මේ ඇඳිරි නීතිය කියන්නේ මේ සංචරණ සීමා දාලා තියෙනකොට රජයෙන් පර්මිෂන් දීලා තියෙනවා බාර් අරින්න නේද? ඒ බෝතල් නෙමෙයි මේ කිරි බෝතල්. කිරි බෝතල් 12ක් 4800යි. අපෙන් අහනවා 6000කට බෝතල් කීයක් ගන්න පුළුවන්? 12 අනුපාත x සමානයි 4800 අනුපාත 6000. 12 බෙදීම x සමානයි 4800 බෙදීම 6000. හරස් ගුණ කරනවා 12 ගුණ කිරීම 6000 සමානයි 4800 ගුණ කිරීම x. දෙපැත්තම 4800න් බෙදෙනවා x සමානයි 0.2 සුළු වෙනවා 12 වරක් 1යි 12 වරක් 4යි 64න් බෙදුනම 15යි. එහෙනම් 6000කට බෝතල් 15ක් ගන්න පුළුවන්. හරි. පුතේ දැන් ඔයාලගේ අදහස් කියන්නකෝ. දැන් මම මේ ටිකක් ස්ලෝ එකේ උගන්වන්නේ. ඔයාලට දැනෙන්න තේරෙන්න. මෙහෙම හොඳයිද ටිකක් ස්පීඩ් එකේ කරගෙන යන්නද? කොහොමද හොඳ කියලා කියන්නකෝ. සර් මෙහෙම හොඳයි. නම කියලා කියන්න. නම කියලා කියන්න. දිලිනි. දිලිනි right. සර් මගේ නම රිෆාත්. මං කියනවා සර් මේම් කරන්න හොඳයි සර් මේම් කරාදී සර් අපිට තේරෙනවා. right. හොඳයි සෙවන්දි. හොඳයි රශ්මි. හොඳයි නදුන්. හොඳයි කසුනි. හරි. දැන් ඉතින් මෙහෙම තමයි කරන්නේ. හොඳයි සෙත්මි. ශෂිනි. ඔයාලා අදහස් ඉදිරිපත් කරන්න. කෙනෙක්ට ස්පීඩ් ඕන වෙන්න පුළුවන්. මෙහෙම හොඳයි. right. හොඳයි කලාස්. චාරු හරි. කලණි හොඳයි. ප්‍රමෝද්‍ය හරි. ඔයාලගේ අදහස් එක්කම වැඩ කරන්නේ. කියන්න ටක් ගාලා කියන්න. හොඳයි අමායා. හොඳයි නිරෝෂණ. හොඳයි ආශ්වරි. හොඳයි ලක්ෂිත.
හොඳයි ජමාල්ක. හරි. බහුතරයක් කියන්නේ මෙහෙම හොඳයි කියලා. හරිද? හොඳයි කේසර. හොඳයි හිරුෂ. හරි. එහෙනම් ඉතින් මේ විදිය තමයි. රයිට් පුතේ ඊළඟ තියරි කොටස අපි ලියාගමු. හොඳයි මීරංග. හොඳයි රිෆාක්. හරි ලියන්න. වීජීය ආකාරයට ලිවීමෙන් වීජීය ආකාරයට ලිවීමෙන් අනුලෝම සමානුපාත සම්බන්ධ ගැටලු විසඳීම වීජීය ආකාරයට ලිවීමෙන් අනුලෝම සමානුපාත සම්බන්ධ ගැටලු විසඳීම. ඔම් බලන්න අපි ගන්නවා පෑනක මිල රුපියල් 15යි. පෑනක මිල රුපියල් 15යි. එහෙනම් පෑන් දෙකක මිල කීයද පුතේ? කතා කරන්න. පෑනක මිල රුපියල් 15යි. එහෙනම් පෑන් දෙකක මිල කීයද? සර් 30යි. 30යි. පෑන් තුනක මිල 45යි. පෑන් හතරක මිල හරි. පෑන් 3ක් 45යි පෑන් 4ක් 60යි. එතකොට දැන් මේ හැම එකේම බලන්න පෑන් දෙකක් ගන්න වැය වෙලා තියෙන 30යි. පෑන් 3ක් ගන්න වැය වෙලා තියෙන 45යි. පෑන් 4ක් ගන්න වැය වෙලා තියෙන 60යි. පුතේ 30 දෙකෙන් බෙදුනහම 15යි. 45 3ෙන් බෙදුනහම 15යි. 60 4ෙන් බෙදුනහම 15යි. එහෙනම් මෙතන වැය වූ මුදල හොඳට බලා ගන්න. වැය වූ මුදල බෙදනවා පෑන් ගණනින්. වැය වූ මුදල බෙදනවා පෑන් ගණනින්. මේ වැය වූ මුදල පෑන් ගණනින් බෙදුවාම අපිට මේ 15 කියන නියතාගය එන්නේ. 15 කියන නියතාගය එන්නේ. එහෙනම් මෙන්න මේ වැය වූ මුදල පෑන් ගණනින් බෙදුනාම එන්නේ අපිට නියතාගයක්. එතකොට අපි පෑන් ගණන අපි වෙනස් කරොත් තමයි මේ වැය වූ මුදල අඩු වැඩි වෙන්නේ. නම් මම කියනවා පෑන් ගණන x ලෙස ගනිමු. පෑන් ගණන x ලෙස ගන්නවා අපි. එතකොට වැය වූ මුදල y නම් වැය වූ මුදල y නම් මම ලියනවා මෙතන පෑන් ගණන x ද වැය වූ මුදල y ද විට හරිද? පෑන් ගණන x වැය වූ මුදල y. එහෙනම් මට ලියන්න පුළුවන් වැය වූ මුදල y පෑන් ගණන x y බෙදීම x සමානයි නියතයක්. එක වෙනස් වෙන්නේ නැහැ නියතයක් කියන එක. මම ඒකට දානවා k. නම් වරහන් ඇතුළට දා ගන්නවා k anu නියතයකි. සටහන් කරගන්න මේ ටික.
හරිද පුතේ? හරිද? හරි. එතකොට ආවේ අපිට පෑනක මිල. හරි. කොහොම බලා ගන්න. y බෙදීම x සමානයි k කියලා ගත්තේ. පුතේ එහෙනම් මේක හරස් ගුණ කරපුවහම මට ලියන්න පුළුවන් y සමානයි kx. y සමානයි kx කියලා අපිට සමීකරණයක් ගන්න පුළුවන්. සටහන් කරගන්න එක y සමානයි kx. හරි. ලියා ගන්න මෙහෙම ගානක්. ලියා ගන්න ගානක්. අභ්‍යාස පොත් තුනක මිල රුපියල් 75ක් නම් අභ්‍යාස පොත් තුනක මිල රුපියල් 75ක් නම් එවැනි පොත් 5ක මිල සොයන්න. 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 හරි පුතේ බලා ගන්න. අපි ගන්නවා අභ්‍යාස පොත් 3ක්. මේ සමීකරණය ගන්න ඕන බලන්න. y සමානයි kx. අභ්‍යාස පොත් 3ක මිල 75යි. කොන් ආදේශ කරපු විදි. 3ක මිල 75යි. පුතේ මම මේ k හොයා ගන්නවා. දෙපැත්තම 3ෙන් බෙදනවා. හොඳට බලා ගන්න කරන දේ 3ට 3 කැපෙනවා. 75 3ෙන් බෙදුනහම 25යි. k සමානයි 25යි කියලා එනවා. එහෙනම් මට මේ සමීකරණය ලියන්න පුළුවන් පුතේ y සමානයි 25යි x කියලා. y සමානයි 25යි. දැන් අපෙන් අහන්නේ අභ්‍යාස පොත් 5ක මිල. හොඳට තේරුම් ගන්න මේක. x සමානයි 5 ආදේශ කරනවා. ආදේශ කරනවා. එහෙනම් y සමානයි 25 ගුණ කිරීම 5 125යි. හදාගන්න. සර් ඒක පොඩ්ඩක් ආයෙත් කියන්නකෝ. අපිට දැන් මේ නියත සමීකරණයක් තියෙනවා. මේක වෙනස් වෙන්නේ නැහැ. y සමානයි kx කියලා නියත සමීකරණයක් තියෙනවා. දැන් අපිට ගානේ දීලා තියෙනවා පොත් 3ක මිල 75යි කියලා. 75 වෙන්නේ පොත් 3ක මිල. හරිද? දැන් අපිට මේ k අඩංගු k වලට ඒ කියන්නේ k කියන්නේ නියතාගයක් නේ. ඒ නියතාගය හොයාගන්න. 75 3ෙන් බෙදුනහම 25යි. පොත් 3ක 75යි කියලා දීලා තියෙනවනේ. එතකොට එකක මිලනේ එන්නේ. දැන් අපිට සමීකරණය ලියන්න පුළුවන් y සමානයි 25යි x කියලා. දැන් අපෙන් අහන්නේ පොත් 5ක මිල. එහෙනම් x වෙනුවට 5 ආදේශ කරනවා. y සමානයි 25 ගුණ කිරීම 5 y සමානයි 125. පැහැදිලිද? ඔව් නම කියලා කියන්න ඕනේ මට. මම ස්ක්‍රීන් එක දිහා බලන්නේ නැහැ ඒක. සතුනු. හරි.
හරි ඊළඟ ගානක් ලියා ගන්න. තව ගානක් ලියා ගන්න. වෙලෙන්දෙක් 120ක් ලාභයක් සහිත වෙලෙන්දෙක් 120ක ලාභයක් සහිතව වෙලෙන්දෙක් 120ක ලාභයක් සහිතව රුපියල් 500කට මිලදීගත් භාණ්ඩයක් රුපියල් 500කට මිලදීගත් භාණ්ඩයක් විකුණන මිල සොයන්න. වෙලෙන්දෙක් 120ක ලාභයක් සහිතව රුපියල් 500කට මිලදී ගත්ත භාණ්ඩයක් විකුණන මිල සොයන්න. හරි හොඳට බලා ගන්න පුතේ මේ ගාන. අපිට කියන්නේ මම මේකත් හදනවා. අපි භාණ්ඩය මිලදී ගත්තේ x නම් වික්කේ y නම් ආන් අපේ සමීකරණය වෙනවා භාණ්ඩය මිලදී ගත්තේ x කියන මුදලට වික්කේ y කියන මුදලට. එහෙනම් නියතයක් වෙන්නේ k. මම අයත් මම පැහැදිලි කරලා කියනවා ඔයාලට භාණ්ඩය ගත්තේ x කියන මුදලට වික්කේ y කියන මුදලට. එහෙනම් y බෙදීම x තමයි නියතයක් වෙන්නේ. උදාහරණයක් පෑන් 3ක් 45යි නම් පෑනක් හොයන්න අපි කරන්න ඕනේ 45 3ෙන් බෙදන්න ඕනේ. එහෙනම් ගත්තේ x ට වික්කේ y ට. එහෙනම් y බෙදීම x නියතයක් වෙනවා. දැන් කියන 120ක් ලාභයක් තියාගන්නලු විකුණන්නේ. එහෙනම් ගත්තේ 100ට වික්කේ 120ට. අන්න ඒක නියතයක් වෙනවා. ගත්තේ 100ට 120ක් ලාභ තියනවා කියන්නේ 120ට විකුණන්න. එහෙනම් 120 100ෙන් බෙදනම නියතාගයක් එන්න ඕන. ඊට පස්සේ කියනවා ලාභයක් සහිතව 500කට මිලදී ගන්ත භාණ්ඩයක් විකුණන මිල. 500කට භාණ්ඩයක් විකුණන මිල. විකුණන මිල අපි දන්නේ නැහැ. විකුණන මිල අපි y කියලා ගමු. එතකොට ඒකත් නියතයක් වෙන්න ඕන. ගත්තේ 100ට වික්කේ 120ට. ගත්තේ 500ට විකුණන මිල දන්නේ නැහැ. එහෙනම් දැන් අපිට ලියන්න පුළුවන් 120 බෙදීම 100 සමානයි y බෙදීම 500. දැන් හරස් ගුණ කරනවා 120 ගුණ කිරීම 500 බෙදීම 100 සමානයි 100යි y. දෙපැත්තම 100ෙන් බෙදෙනවා. y සමානයි 100 වරක් 1යි 100 වරක් 5යි 12 වරක් 5 60යි 600යි. අපිට එනවා 500ට ගත්ත එක විකුණන්නේ 600ට කියලා. ලියා ගන්න. මේක ඉතින් මෙච්චර අමාරු නෑ. මීට වඩා ලේසි ක්‍රමයකට හදන්න පුළුවන්. 500කට ගත්ත භාණ්ඩයක් 120ක ලාභයක් තියාගෙන විකුණනවා කියන්නේ 100ට 20යි කියලා අරගෙන 5 2 10යි 100ක් එනවා 500ට 100ක් එකතු කරපුවාම 600යි කියලා උත්තරේ ගන්න පුළුවන් ඈ. මේ ක්‍රමය කියලා දෙන්න ඕනෙන් තමයි මේව කියලා දුන්නේ. ඒ කියන්නේ එච්චර ඒකින්ද එච්චර හිතන්න එපා ඈ. මේ ක්‍රමය කියලා දෙන්න ඕනේනේ.
හරිද? හරිද පුතේ? හරි සර්. ලියා ගන්න. ගණන් ටිකක් දෙනවා ලියා ගන්න. කමිස තුනක මිල රුපියල් 1200ක් නම් කමිස තුනක මිල රුපියල් 1200ක් නම් එවැනි කමිස පහක මිල සොයන්න. හරි පුතේ ඒ ගාන හදන්න ඉතුරු ගණන් ටික මම ෆොටෝ එකක් ගහලා මම ඔයාලට මේ ගණන් ටික එවන්න ගෲප් එකට. හෙට උදේ ක්ලාස් නේ. හෙට උදේ ක්ලාස් එකෙන් හම්බෙමු. right අයබෝවන්. ආයුබෝවන් සර්. ආයුබෝවන් සර්. ආ